පිළිගන්නවා ආදරණීය 11 ශ්‍රේණියේ දුවේ පුතේ. ඉතින් ඕගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ ශෙහාන් මාධව කියන YouTube channel එක වෙත. ඉතින් පුතේ අපි පසුගිය පැවරුමින් ඒ කියන්නේ පැවරුමාංක 1 සාකච්ඡා කළා කොටස් වෙළඳපොළ සම්බන්ධ ගැටලුව. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන්න තීරණය කළා තියෙන්නේ පැවරුමාංක 2 යටතේ මිනිතේ සම්බන්ධව ඔයගොල්ලන්ගේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටස යටතේ ලැබෙන තවත් එක් විභාග ගැටලුවක් පිළිබඳව. ඉතින් ඕගොල්ලන්ට මේ ගැටලුවත් එක්කම තව අපි 10 වසරේ පැවරුමාංක 2 මිනිතේ සම්බන්ධ තවත් ගැටලුවක් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඔයාලට ගැටලු දෙකක්ම තියෙනවා කම්පෙයාර් කරලා බලන්න මේ ගණන් මොන වගේද නිර්මාණය වෙන්නේ කියලා. ඉතින් අද දවසේ අපි බලමු ඕගොල්ලන්ට හදන්න තියෙන පැවරුමාංක 2 තියෙන ගැටලුව. ඉතින් ඒකට අදාළ රූප සටහන මම මේ විදිහට බෝඩ් එකේ දාලා තියෙනවා. ඉතින් අපි බලමු මේ ගාන කොහොමද තියෙන්නේ කියලා. රූපේ දැක්වෙන්නේ උද්‍යානයක අලංකරණය සඳහා. මේ රූපයෙන් දැක්වෙනවා කියලා කියන්නේ උද්‍යානයක අලංකරණය සඳහා පොළොව මත සකස් කළ ආකෘතියක සැරැස්මක්. පොළොව මත සකස් කරපු ආකෘතියක සැරැස්මක් තමයි දරුවනේ මේකෙන් තියෙන්නේ. ඉතින් එහි ඍජුකෝණාශ්‍රාකාර කොටසේ ප්‍රශ්න කියවද්දී ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න. හරිද? එහි ඍජුකෝණාශ්‍රාකාර කොටසේ. ඒතොරාට ඍජුකෝණාශ්‍රාකාර කොටස දල වශයෙන් පේන්න තියෙනවා. ඍජුකෝණාශ්‍රාකාර කොටසේ තනකොළ වබා ඇති අතර මේ කොටසේ තනකොළ වවලලු තියෙන්නේ. මේ කොටස ඇතුලේ තනකොළ වවල තියෙනවා. ඉතින් අපි කිව්වා මේ තියෙන්නේ උද්‍යානයක අලංකරණය සඳහා දීලා තියෙන ආකෘතියක සැරැස්ම. ඉතින් මේක කියනවා ඍජුකෝණාශ්‍රාකාර කොටසේ තනකොළ වබා ඇති අතර ඉතිරි කොටස් වල වැලි අතුරා ඇත. මේ ඍජුකෝණාශ්‍රාකාර කොටසේ තනකොළ තියෙනවා. ඉතිරි මෙන්න මේ වාට පේන තියෙන කොටස් වල දරුවනේ තියෙන්නේ වැලි. ඉතින් අපි බලමු රෝමිලක්කන් 1 යටතේ වාගෙන් අහන ප්‍රශ්නය මොකක්ද කියලා. අර්ධ වෘත්තාකාර කොටසේ අරය හොයන්නලු. ඔයාලට එනම් මේක පෙනුමෙන් පේන්න දරුවනේ අර්ධ වෘත්තයක් විදියට. ඉතින් මේ අර්ධ වෘත්තාකාර කොටසේ අරය තමයි ඔයාලට හොයන්න කියන්නේ. මේ බලන්න මේ රූප සටහනේ ඔයාලට මෙතන මේ දුර මේ පොඩි දුර සෙන්ටිමීටර 6ක් මේ දුරත් සෙන්ටිමීටර 6ක් විදියට ගන්න පුළුවන් දත්ත ලකුණු කරලා තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ අර්ධ වෘත්තයක්. ඉතින් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන සම්පූර්ණ දුර ගත්තොත් අපිට ඒක හඳුන්වන්න පුළුවන් විස්කම්භයේ විදියට. එහෙනම් මේ තියෙන සම්පූර්ණ දුර අපි හඳුනා ගන්න දරුවනේ විස්කම්භයක් විදියට. ඉතින් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර 30යි, මෙතන 6යි, මෙතන 6යි, 6යි, 6යි 12යි, 30ට 12ක් එකතු කරන්න පිළිතුර අපිට හම්බ වෙනවා දරුවනේ සෙන්ටිමීටර 42ක් කියලා. එතකොට අපේ ප්‍රශ්නයෙන් අහන්නේ මේකේ හොයන්න කියලා කියන්නේ අපිට අරය. එහෙනම් විස්කම්භය කියන්නේ අරය වගේ දෙගුණයක් නේ. අරය කියන්නේ දරුවනේ විස්කම්භයෙන් භාගයක්. ඒ කියන්නේ 42 බෙදන්න 2ට පිළිතුර අපිට හම්බ වෙනවා සෙන්ටිමීටර 21යි. එහෙනම් මේ අර්ධ වෘත්තයේ අරය අපිට හම්බ වෙනවා සෙන්ටිමීටර 21ක් විදියට. ඊළඟට අපි යමු රෝමිලක්කන් 2 ප්‍රශ්නයට. ආකෘතියේ පරිමිතිය සොයන්නලු. ආකෘතියේ පරිමිතිය. ආකෘතියේ පරිමිතිය කියන්නේ දරුවනේ මෙන්න මේ වටේ දිග. පරිමිතිය කියලා අපි හඳුනාගන්නේ යම්කිසි සංවෘත තල රූපයක වටේ දිග ප්‍රමාණයන්ගේ එකතුවනේ. එතකොට ඒකට මේ ඇතුලේ ඉන්න කට්ටිය අදාළ වෙන්නේ නැත. පරිමිතිය කියන්නේ යම්කිසි සංවෘත තල රූපයක වටේ දිග ප්‍රමාණයන්ගේ එකතුව. ඉතින් මේ දුර අපි දන්නවා සෙන්ටිමීටර 42ක්. ඉතින් දරුවනේ මේ වක්‍ර කොටස අපි ඡාප දුර විදියට හඳුනා ගන්න පුළුවන්. මේක අර්ධ වෘත්තාකාර කොටසක්. එහෙනම් මේ තියෙන අර්ධ ඡාපයක් අපිට පුළුවන් මේ අර්ධ ඡාපයේ පරිමිතිය හොයන්න. එතකොට මේ අර්ධ ඡාප කොටසේ දිග ගන්න අපි ඒක ඡාප දිග විදියට සලකමු. මුලින්ම අපි ඡාප දිග ගමු. ඡාප දිග කියන්නේ මේක අර්ධ වෘත්තයක් නිසා සම්පූර්ණ වෘත්තයකින් භාගයක් ගුණ කිරීම. ඔයගොල්ලන්ට මතක් කරලා බලන්න වෘත්තයක වටේ දිග නැත්නම් වෘත්තයක පරිමිතිය. තව වචනයක් දෙනවා වෘත්තයක පරිධිය සඳහා අපිට දීලා තිබුණු සූත්‍ර කිහිපයක් තියෙනවා. ඒ තමයි
අරේ දීලා තියෙනවා නම් වෘත්තයක පරිධිය හොයන්න අපි භාවිතා කරන දරුවනේ c සමානයි 2πr කියන සූත්‍රය. විස්කම්භය දීලා තියෙනවා නම් අපි භාවිතා කරන්නේ c සමානයි πd කියන සූත්‍රය. මම මේ සූත්‍ර දෙකම ඔයාලට පෙන්වුවේ හේතුව මම මෙතනදී භාවිතා කරන්න හිතාගෙන ඉන්න සූත්‍රය මොකක්ද කියලා පෙන්වන්න. ඉතින් ඔයාලට හිතෙනවා වෙන්න පුළුවන් මම පාවිච්චි කරන හදන සූත්‍රය මොකක්ද කියලා. මොකද මේ දීලා තියෙන්නේ විස්කම්භය. ඉතින් විස්කම්භය තියෙන නිසා මම තෝරගන්නවා πd කියන සූත්‍රය. එහෙනම් දෙකෙන් එකයි πd කියන සූත්‍රය තමයි මම මෙන්න මේ දුර ඡාප දුර හොයන්න පාවිච්චි කරන්නේ. දැන් අපි සුළු කරගමු. දෙකෙන් එක π කියන්නේ 7/22. මේකේ d කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තිබ්බ දුර. එදන්නවා 42යි සෙන්ටිමීටර. දැන් අපි සුළු කරගත්තොත් 7ට 1යි 42ට 7 ගොඩවල් 7 වරක් 6 42යි. ඊළඟට 2ට 1යි 6 දෙකෙන් බෙදුනම 3යි. එහෙනම් 22 ගුණ කරන්න 3ෙන් 22 3ෙන් ගුණ කළාම පිළිතුර අපිට හම්බ වෙනවා දරුවනේ සෙන්ටිමීටර 66යි. එහෙනම් මේ තල රූපය, ඒ කියන්නේ මේ දීලා තියෙන ආකෘතියේ ඡාප දිග විතරක් අපිට එනවා සෙන්ටිමීටර 66ක් කියලා. ඡාප දිග. ඒ කියන්නේ පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර. ඒ දුර සෙන්ටිමීටර 66යි. අපි මෙන්න මේ විදිහට ඒක ලකුණු කරලා පෙන්නමු. ඊළඟට අපේ ප්‍රශ්නෙන් අහන්නේ මේ ආකෘතියේ පරිමිතියනේ. එහෙනම් වැඩේ ඉවර නැහැ. පරිමිතිය කියලා කියන්නේ යම්කිසි සංවෘත තල රූපයක වටේ දිග ප්‍රමාණයන්ගේ එකතුව. යම්කිසි සංවෘත තල රූපයක වටේ දිග ප්‍රමාණයන්ගේ එකතුව. එහෙනම් අපි මෙයාගේ පරිමිතිය ගත්තොත් පරිමිතිය අපි කැපිටල් P කියලා ලියන්න පුළුවන්. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර සෙන්ටිමීටර 66යි. මේකට එකතු කරන්න විස්කම්භය. ඒ කියන්නේ සෙන්ටිමීටර 42. එහෙනම් මේ දෙක එකතු කළාම මෙන්න අපිට පිළිතුර හම්බ වෙනවා 6යි 2යි එකතු වුණාම 8යි 6යි 4යි එකතු වුණාම 10යි. එහෙනම් මේ අදාළ ආකෘතියේ පරිමිතිය ඔන්න අපිට හම්බ වෙනවා සෙන්ටිමීටර 108ක් විදියට. එහෙනම් අපි එමු රෝම ඉලක්කම් 3 ප්‍රශ්නයට. අපි එමු රෝම ඉලක්කම් 3 ප්‍රශ්නයට. රෝම ඉලක්කම් 3 මොකක්ද අපෙන් අහන්නේ? බලමු. මේකේ තියෙනවා තනකොළ වවා ඇති කොටසේ වර්ගඵලය හා තනකොළ වවලා තියෙන කොටස වර්ගඵලය. එතකොට ඔයාලට මතක ඇති ප්‍රශ්නේ ගැන නම් තනකොළ වවලා තියෙන්නේ කොහෙද කියලා. ඍජුකෝණාශ්‍රාකාර කොටසේ තමයි තනකොළ වවලා තියෙනවා කියලා කිව්වේ. එතකොට මේක ඍජුකෝණාශ්‍රයක් කියපු නිසා අපිට පුළුවන් හැකියාව තියෙනවා ඍජුකෝණාශ්‍රය දත්ත මේක තුල ලකුණු කරගන්න. මොකද මේක ඍජුකෝණාශ්‍රයක්නේ. එහෙනම් ඍජුකෝණාශ්‍රාකාර කොටසේ තමයි තනකොළ වවන්නේ. එහෙනම් ප්‍රශ්නෙන් අහන්නේ තනකොළ වවා ඇති කොටසේ වර්ගඵලය හා ආකෘතියේ වර්ගඵලය අතර අනුපාතය. තනකොළ වවලා තියෙන කොටසයි ආකෘතිය කියලා කිව්වහම මේ ඔක්කොම. ඔය කොටස් දෙකේ වර්ගඵලය අතර අනුපාතය සොයා එය සරලම ආකාරයෙන් ලියන්නලු. ඉතින් ඒකට දරුවනේ අපිට මේ තනකොළ වවලා තියෙන කොටසේ වර්ගඵලයක් අර ආකෘතියේ වර්ගඵලයක් වෙන වෙනම හොයාගන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි තනකොළ වවලා තියෙන කොටසේ වර්ගඵලයේ මුලින් හොයමු. මොකද ඒක ඍජුකෝණාශ්‍රයක් නිසා අපි දන්නවා ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය ඉක්මනට හොයාගන්න. ඉතින් මම කෙටියෙන් මෙතන ලියනවා ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය කොහොමද හොයන්නේ දරුවනේ? දිග පළලෙන් ගුණ කරලා. ඉතින් ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ දිග පළලෙන් ගුණ කරලා. මෙයාගේ දිග සෙන්ටිමීටර 30යි. ඒ වගේම මේකේ පළල සෙන්ටිමීටර 15යි. සෙන්ටිමීටර වලින් ගුණ වුණාම අපිට ලැබෙන්නේ වර්ග සෙන්ටිමීටර. එහෙමනේ. ඉතින් මෙතන බිඳුව ආවම 15 සරක් 3 45යි. එහෙනම් ඍජුකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය අපිට හම්බ වෙනා දරුවනේ වර්ග සෙන්ටිමීටර 450ක් කියලා. ඊට පස්සේ ආකෘතියේ වර්ගඵලය හොයන්න ඕනේ. ආකෘතිය කියන්නේ අර්ධ වෘත්තයක්නේ. ඉතින් අර්ධ වෘත්තයක වර්ගඵලය හෙව්වනම් හොඳයි නේද? එහෙනම් ආකෘතියේ වර්ගඵලය මම කෙටියෙන් ලියන්නම් ආකෘතියේ වර්ගඵලය. ආකෘතිය කියන්නේ පුතේ වෘත්තයක්. වෘත්තය කියලා කියන්න එපා. වෘත්තයකින් භාගයක් නේද? හරියට ගත්තොත් වෘත්තයකින් භාගයක්. අර්ධ වෘත්තයක්. ඒතර වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රයෙන් භාගයක් ගත්තා නම් හොඳයි. එහෙනම් දෙකෙන් එක ගුණ කිරීම වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය තමයි πr වර්ගය. ඉතින් අපි මේකට ආදේශ කරමු. දෙකෙන් එක ගුණ කිරීම π කියන්නේ 7/22 ගුණ කිරීම මේ අර්ධ වෘත්තයේ මොකද ආකෘතිය කියන්නේ මේ සම්පූර්ණ අර්ධ වෘත්තයට අර්ධ වෘත්තයේ අරය අපි හෙව්වා පළවෙනි ප්‍රශ්නෙටම කියලා ඒක මේකේ 21යි. එහෙනම්
එහෙනම් r වෙනුවට ගන්න 21 වර්ගය නිසා 21 වරක් 21 විදියට යන්න ඕනේ. ඉතින් 4 7 ගොඩවල් 1යි 21 7ෙන් බෙදන්න 3යි. දෙකට 1යි 22 දෙකෙන් බෙදන්න 11යි. දැන් ඔයාලට පුළුවන් මේක ගුණ කරන්න. 11 ගුණ කරන්න 3ෙන් 3 ගුණ කරන්න 21ෙන් බලන්න. තප්පර කීපයක් ගමු. ටක් ගාලා ගුණ කරන්න. ගන්න බලන්න උත්තරේ. 11 ගුණ කිරීම 3 ගුණ කිරීම. එතකොට 11 වරක් 3 33යි. ඉතින් ඒ නාගයේ ගුණ කරන්න 21ෙන්. ඒතකොට අපිට පිළිතුර හම්බ වෙනවා 693ක් කියලා. එහෙනම් ආකෘතියේ වර්ගඵලය අපිට ලැබෙන්නේ වර්ග සෙන්ටිමීටර 693ක්. 11 3ෙන් ගුණ කරලා ඒන ගාන ගුණ කරන්න 21ෙන්. ඒතකොට පිළිතුර අපිට ලැබෙනවා වර්ග සෙන්ටිමීටර 693ක් කියලා. එහෙනම් දරුවනේ අපෙන් අහපු ප්‍රශ්නෙට දැන් අපි පිළිතුර ලියන්න හදන්නේ. මොකද්ද? අපෙන් ඇහුවේ තනකොළ වබා ඇති කොටසේ වර්ගඵලය හා ආකෘතියේ වර්ගඵලය අතර අනුපාතය සොයා ඒක සරලම ආකාරයෙන් ලියන්න. එතකොට මුලින්ම තනකොළ වබා ඇති දෙවෙනියට තමයි ආකෘතියේ. එහෙනම් අනුපාතයක් නේ ලියන්න හදන්නේ. එහෙනම් අපි මෙතනින් ගමු. මුලින්ම මෙතන තියෙන්නේ තනකොළ වවල තියෙන කොටස අනුපාතය, ඊට පස්සේ තමයි ආකෘතිය. මුලින්ම ප්‍රශ්නේ කියන්නේ එහෙමයි. තනකොළ වවා ඇති කොටසේ වර්ගඵලය හා ආකෘතියේ වර්ගඵලය අතර අනුපාතය සොයා සරලම ආකාරයෙන් ලියන්න. දැන් තනකොළ වවල තියෙන ප්‍රමාණය 450. ආකෘතියේ වර්ගඵලය 693. ඉතින් මේක සරලම ආකාරයෙන් ලියන්න කියන්නේ. ඉතින් සරලම ආකාරයෙන් ලියන්න අපිට පුළුවන් දෙපැත්තම 3ෙන් බෙදන්න. 450 3ෙන් බෙදුනාම අපිට උත්තරේ එන්නේ මෙතනින් 150. මෙයා 3ෙන් බෙදන්න. මෙයා 3ෙන් බෙදුවා මෙතන 231 කියලා. එතකොට 150යි 231යි. අපිට මම හිතන්නේ මීට වඩා සරල කරන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට 231ත් 150ත් නැවත මම හිතන්නේ 3ෙන් බෙදන්න පුළුවන්. 231 3ෙන් බෙදෙනවා. 150 3ෙන් බෙදුනම 50යි 90. 231 3ෙන් බෙදුනම 3 වරක් 7 21යි. දෙකක් ඉතුරුයි 21නේ. එතකොට නැවත 3 වරක් 7 21යි. එහෙනම් 50 90 77. මෙන්න මෙතනින් එහාට ඔක සුළු වෙන්නේ නැහැ. මේ තමයි තනකොළ වවල තියෙන කොටසේ ආකෘතිය අතර තියෙන සරලම අනුපාතය. හොඳයි. මෙතන පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙනම් අපි ඊළඟට යමු රෝමිලක්කන් 4 කොටසට. මම හිතන්නේ ඒක අහන්නේ සරල ප්‍රශ්නයක්, ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හරි බලන්නකෝ. මේක අහන්නේ වැඩි අතුරා ඇති කොටසේ වර්ගඵලය. වැඩි අතුරලා තියෙන කොටසේ වර්ගඵලය. මේ රූපේ කොහොමද තිබුණේ? මේ ආකෘතිය මොන විදියටද තිබ්බේ? බලන්න ආකෘතිය මොන විදියටද තිබ්බේ කියලා. මේ තියෙන්නේ ආකෘතිය. මේ ආකෘතියේ ඍජුකෝණාශ්‍රාකාර කොටසේ තනකොළ වවලා ඉතුරු හිස්තැන් තියෙන කොටස් වල වැලි. මෙන්න මේ හිස්තැන් තියෙන කොටස් වල තියෙනවා කියන්නේ වැලි. එතකොට අපේ ප්‍රශ්නෙන් අහන්නේ වැලි අතුරා ඇති කොටසේ වර්ගඵලය. ඉතින් මේ වෙද්දී සම්පූර්ණ ආකෘතියේම වර්ගඵලය ඔයා දන්නවා. ත්‍රිකෝණාශ්‍රාකාර කොටස වර්ගඵලය දන්නවා. ඉතින් දරුවනේ සම්පූර්ණ ආකෘතියේ වර්ගඵලයෙන් ත්‍රිකෝණාශ්‍රාකාර කොටස වර්ගඵලය ඉවත් කළාම අපිට හම්බ වෙනවා වැලි අතුරුලා තියෙන කොටසේ වර්ගඵලය. ඉතින් අපි ඒක ලියමු. වැලි අතුරා ඇති කොටසේ වර්ගඵලය. එහෙනම් වැලි අතුරා ඇති කොටසේ වර්ගඵලය. මම මේක කෙටියෙන් ලියන්නම්. හරි? මෙතන තියෙන්නේ වැලි අතුරා ඇති කොටසේ වර්ගඵලය. එතකොට සම්පූර්ණ වර්ගඵලයෙන් මම කිව්වා ආකෘතියේ සම්පූර්ණ වර්ගඵලයෙන් තනකොළ තියෙන කොටසේ වර්ගඵලය අයින් කළොත් වැලි අතුරලා තියෙන කොටසේ වර්ගඵලය ගන්න පුළුවන්. ආකෘතියේ වර්ගඵලය 693ක්. ඒකෙන් අඩු කරන්න පුළුවන් තනකොළ වල තියෙන කොටස, ඒ කියන්නේ ඍජුකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය 450. එහෙනම් මෙතනින් අඩු කරන්න ඒකකෙන්න ඕනේ වර්ග සෙන්ටිමීටර වලින්. 3න් බිඳුවක් අඩු වුණාම 3යි, 9න් 5ක් අඩු වුණාම 4යි, 6න් 4ක් අඩු වුණාම 2යි. එහෙනම් වැලි අතුරා ඇති කොටසේ වර්ගඵලය අපිට ලැබෙනවා වර්ග සෙන්ටිමීටර 243ක් කියලා. එහෙනම් අවසාන ප්‍රශ්නේ රෝමිලක්කන් 5. බලන්න. රෝමිලක්කන් 5 අපෙන් අහනවා මෙන්න මේ විදියට. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් සහිත. මේ ප්‍රශ්නේ ගැන මම තව චුට්ටක් පැහැදිලි කරන්න. මේක අපි 10 ශ්‍රේණියේ දෙවෙනි පැවරුමෙත් මේ સિદ્ધාන්තයෙම කියලා තියෙනවා. හරි. ඉතින් දරුවනේ
මේ සාමාන්‍යයෙන් මිනිතේ පාඩම් වලදී මේ අන්තිමට දෙන ප්‍රශ්නය ගොඩක් වෙලාවට වාට දෙන්නේ යම්කිසි නිර්මාණයක් කරලා ඒ නිර්මාණයේ තියෙන රූප සටහන් වල අදාළ අගයන් ලකුණු කර ගැනීම. ඉතින් වාට අනිවාර්යෙන් දල රූප සටහනක් නිර්මාණය කරන්න දෙනවා යම්කිසි වර්ගඵලයකට අදාළව. එතකොට ඔයාට කියනවා එක්කෝ ඒ අදාළ නිර්මාණය කරන රූපයේ දිග හෝ පළල ලබා ගන්න කියලා. නැත්නම් ඒ රූපය දල රූප සටහනක් ආකාරයෙන් අඳින්න ඒකේ මිනුම් ලකුණු කරන්න කියලා. ඉතින් මේ විභාගයකදී ඔයාට දෙන්න පුළුවන් අනිවාර්ය ප්‍රශ්නයක් විදියට අපිට ඕක සලකන්න පුළුවන්. ඉතින් ඔයා විභාග ප්‍රශ්න පත්‍ර කරලා තියෙනවා නම් හරි. එතකොට ඔයාට අත්දැකීම් තියෙනවා නම් ඔයා ප්‍රශ්න දැකලා තියෙනවා නම් ඔයා බලන්න පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රවල මේ જાතිය කොටසක් නම් අනිවාර්යෙන්ම ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මේක වාගේ සාමාන්‍ය පෙළ විභාගයකට මම හිතනවා ප්‍රයෝජනවත් වෙයි කියලා. බලමු මොකද්ද ප්‍රශ්නේ කියලා. ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් සහිත ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය අපි හොයාගත්තනේ. වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 450. මේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් සහිත දිග සෙන්ටිමීටර 45ක් වූ දිග සෙන්ටිමීටර 45ක් වූ ත්‍රිකෝණාශ්‍රාකාර කොටසක් මෙම ආකෘතියට පිටතින් ආකෘතියේ ද්විපාර්ශ්වික සමමිතිය රැකෙනසේ. ද්විපාර්ශ්වික සමමිතිය මේක 7 වසරේදී කතා කරපු පාඩම. ද්විපාර්ශ්වික සමමිතිය. හරි. සමමිතික අක්ෂයක් තියෙනවා. සමමිතික අක්ෂයේ දෙපස තියෙන කොටස් දෙක සමානව තියෙනවා නම් ඒ අක්ෂයට අපි කියනවා ද්විපාර්ශ්වික සමමිතික අක්ෂයක්. සමමිතිය විදිහට හඳුන්වන්නේ ওই කොටසම තමයි. ඉතින් සමමිතිය රැකෙනසේ මුළු විස්කම්භයම ප්‍රයෝජනයට ගනිමින් මම ඔය රූප සටහන මම හිතන්නේ මෙතන අපිට පොඩ්ඩක් ඉදමදි නිසා මම මෙතනින් ඕගොල්ලන්ට ඇදලා පෙන්නන්නම්. එතකොට මේ තියෙන ඔය කියන ත්‍රිකෝණාශ්‍රය. මේ ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 450යි. මේ ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලයටම සමාන වන විදියට. එතකොට මෙයාගේ මුළු දිග මේ වෙද්දි වෙන්නේ සෙන්ටිමීටර 42ක්. මෙතන ඉඳන් මෙතනට. එතකොට මේ වර්ගඵලයටම සමාන වර්ගඵලයක් තියෙන විදියට ත්‍රිකෝණාශ්‍රාකාර කොටසක් මේ ආකෘතියට පිටතින් අඳින්න කියලා කියනවා ද්විපාර්ශ්වික සමමිතිය රැකෙන විදියට. ඒතකොට ද්විපාර්ශ්වික සමමිතිය කිව්වොත් උනේ මේක හරියටම මේ විදියට දෙකට බෙදෙනවා කියලා අපි හිතමු. හරි. එතකොට දිග සෙන්ටිමීටර 45ක් ගන්න කියලා තමයි කියන්නේ. දිග ගන්න කියලා කියන්නේ සෙන්ටිමීටර 45ක්. එතකොට මෙතන දැන්ටම තියෙනවා සෙන්ටිමීටර 42ක්. අඩු කරාම සෙන්ටිමීටර 3ක් එන්නේ. ඒතකොට දෙපැත්තෙන්ම සෙන්ටිමීටර 3 බැගින්නේ මේ සෙන්ටිමීටර 3ක් දෙකට බෙදිලා 1.5 බැගින් තමයි දෙපැත්තෙන් එන්න ඕනේ. ඒතකොට මේ පැත්තෙන් සෙන්ටිමීටර 1.5ක් එන්න ඕනේ. මේ පැත්තෙන් සෙන්ටිමීටර 1.5ක් වෙනවා. එතකොට මෙතන තියෙන දුර වෙන්නේ සෙන්ටිමීටර 1.5. හරි. එතකොට මේ දුර සෙන්ටිමීටර 1.5. එතකොට මෙතන 42යි 1.5ව 2 එකතු වුණාම ඔන්න දැන් ඔක්කොම 45ක් වෙනවා. හරි. එහෙනම් ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් සහිත දිග සෙන්ටිමීටර 45ක් වූ ත්‍රිකෝණාශ්‍රාකාර කොටසක් මේ ආකෘතියට පිටතින් ආකෘතියේ ද්විපාර්ශ්වික සම්මිතිය රැකෙනසේ මුළු විස්කම්භයම ප්‍රයෝජනයට ගනිමි. මේ ආකෘතියේ මුළු විස්කම්භයම ප්‍රයෝජනයට ගන්න කියලා වාට කියනවා. ආකෘතියේම මුළු විස්කම්භයම ඔයා ප්‍රයෝජනයට ගත්තා. ඇයි? ආකෘතියේ විස්කම්භය 42 සෙන්ටිමීටර. එතකොට අපි අඳින්න හදන ත්‍රිකෝණාශ්‍රයේ දිග සෙන්ටිමීටර 45ක් වැඩිපුර සෙන්ටිමීටර 3ක් ඕන වුණා. එතකොට 3 දෙකට බෙදුනහම එක කෑල්ලක් එන්නේ 1.5. එතකොට ද්විපාර්ශ්වික සම්මිතිය රැකෙන්න ඕනේ කියලා කිව්වනේ. ඒ නිසා තමයි දෙපැත්තෙම සෙන්ටිමීටර 1.5 බැගින් ගත්තේ. එහෙනම් මොකද කරන්නේ? මේ ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලයට සමාන වෙන විදිහට තමයි එළියෙන් ත්‍රිකෝණාශ්‍රයක් නිර්මාණය වෙන්නේ. ඉතින් නිර්මාණය වෙන ත්‍රිකෝණාශ්‍රය මම මේ විදිහට ලකුණු කළොත් මේ තියෙන ওই නිර්මාණය වෙන ත්‍රිකෝණාශ්‍රය මෙන්න මේ වගේ. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර අපි දන්නවා සෙන්ටිමීටර 45යි. එතකොට මෙයාගේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 50ක්. එතකොට මේකේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 50 නම් මෙයාගේ දිග සෙන්ටිමීටර 45ක් නම් මෙයාගේ පළල වෙන්න ඕනේ දරුවනේ කොච්චරද? සෙන්ටිමීටර 10ක්. මොකද 45 10ෙන් ගුණ කළාම තමයි 450 වෙන්නේ. මොකද දිග ගුණ කිරීම පළලනේ ත්‍රිකෝණාශ්‍රයක සංකල්පය වෙන්නේ. ඉතින් මේ දුර 45යි. එහෙනම් මේ දුර 10යි. 45 10ෙන් ගුණ කළාම තමයි
450 හම්බ වෙන්නේ. ඉතින් අපිට කියන්නේ එහි මිනුම් දල රූපයක් ඉහත රූපයේම ඇද දක්වන්න කියලා කියන්නේ රෝමි ලක්කන් 5 යටතේ මෙතන ඉඩ නැති නිසා තමයි මම ඒක වෙනම ඇඳලා පෙන්නුවේ. ඔයාට ප්‍රශ්න පත්‍රයේදී ලැබෙන රූපේම ඒක ලකුණු කරලා පෙන්වන්න. ආයි අලුත් රූපයක් අඳින්න අත්‍යවශ්‍ය නෑ. ඉඩ නැති නිසා තමයි මම මේක තෝරගත්තේ. හරි. ඉතින් මම හිතනවා පැවරුම් අංක 2 යටතේ ඔයාලට මේ කතා කරපු කොටස අවබෝධ වෙන්නේ නැති කියලා. පළවෙනි පැවරුම් බලලා නැත්නම් පළවෙනි පැවරුමත් බලන්න. ඒ වගේම අනිත් පැවරුම් කොහොමද ලබා ගන්න කියන එක ඔයගොල්ලෝ දන්නේ නැත්නම් මේකේ ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. පැවරුම් ලබා ගන්න කොහොමද කියන එක ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඒ වගේම මේ කරගෙන යන වැඩසටහන ඔයගොල්ලන්ට හොඳයි කියලා හිතෙනවා නම් ඔයගොල්ලන්ට යමක් මේකෙන් වෙනවා නම් ඔයගොල්ලන්ගේ පරණ දේවල් වලට ඔයගොල්ලන්ගේ පරණ මතකේ නැවත ආවර්ජනය කරගන්න මේකෙන් ඔයාලට උදව්වක් වෙනවා නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වැඩසටහන පිළිබඳ විස්තරයක් ඔයගේ යාළුවන් අතරත් share කරන්න. ඒ වගේම අපි දාන වීඩියෝස් ඉක්මනට ගන්න ඔයගොල්ලන්ට පුළුවන් bell icon එක click කරලා අපේ notification enable කරගන්න. ඉතින් දෙවෙනි පැවරුමෙන් අද ඔයගොල්ලන්ට කරපු දේවල් ටික ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. එහෙනම් අපි නැවත මුණ ගැසෙමු තුන්වෙනි පැවරුම මගින්. එතෙක් ඔයගොල්ලෝ සියලුම දෙනාටම ආයුබෝවන් කියලා